අයිබෝවන් ඔබ මේ එකතු වන්නේ සියත ටීවී ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් මම ප්‍රසන්න ජයනෙත්ති. මම රුවන්ති බස්නායක. ප්‍රථමයෙන් ප්‍රධාන පුවත් සිරස්තල. තරුණ සිත් පහසුවෙන් නොමග යා හැකි ලෝක තරුණ සමුළුව අමතමින් ජනපති කියයි. ආණ්ඩුවක ආයුෂ කෙටිවීමේ හේතු එජාපය පහදයි. පොලිස් නිලධාරීන් පැහැරගෙන ගොස් ඝාතනය කළ අපරාධකරුවන් ගැන නිවැරදි තොරතුරකට මිලියනයක්. අයර්ලන්තයට එරෙහි පළමු එක්දින තරගයේදී ශ්‍රී ලංකා ඉනිම ලකුණු 219කට සීමා වෙයි. මුලින්ම අවධානය දේශීය පුවත් වෙත. අද අලුයම කුරුණෑගල මුත්තිට්ටුගලදී පොලිස් නිලධාරීන් දෙදෙනෙකු පැහැරගෙන එක් අයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ නිවැරදි තොරතුරක් ලබා දෙන පුද්ගලයෙකුට රුපියල් මිලියනයක ත්‍යාග මුදලක් ලබා දීමට පොලිස් මූලස්ථානය තීරණය කර තිබෙනවා. අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා මේ බව සඳහන් කළා. අද අලුයම එකට පමණ දඹුල්ල සිට කොළඹ දෙසට පැමිණෙමින් තිබූ වෑන් රථයක් පරීක්ෂා කිරීම සඳහා අදාළ පොලිස් නිලධාරීන් දෙදෙනා උත්සාහ කර තිබෙනවා. එම අවස්ථාවේදී වෑන් රථයේ සිටි පුද්ගලයන් අදාළ පොලිස් නිලධාරීන් දෙදෙනා ඉඩ නංවාගෙන බඩල්ගමුව ප්‍රදේශයට රැගෙන ගොස් ඝාතනය කිරීමට උත්සාහ කර ඇති බව මූලික පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබෙනවා. පැහැරගැනීම සිදු කළ පුද්ගලයන් එක් පොලිස් නිලධාරියෙකු බිමට පස්වා ඔහුට වෙඩි තබා ඇති අතර අනෙක් පොලිස් නිලධාරියාට වෙඩි තැබීමට උත්සාහ කළ අවස්ථාවේදී ඔහු අදාළ පුද්ගලයන් සමග පොර බදා තිබෙනවා. එම අවස්ථාවේදී මෙම පොලිස් නිලධාරියා පැහැරගැනීම සිදු කළ පුද්ගලයන්ගේ අත තිබුණු ගිනි අවියේ මැගසිනය ගලවාගෙන ඔවුන්ගෙන් මිදී කැලෑවට පලා ගොස් තිබෙනවා. අදාළ වෙඩි තැබීමෙන් ජීවිතක්ෂයට පත් වුණේ කුරුණෑගල පොලිසියට අනියුක්තව සේවය කළ පොලිස් කොස්තාපල් චන්දන සම්පත් මහතායි. වයස අවුරුදු 42ක් වන ඔහු දෙදරුපියෙක්. මේ සම්බන්ධයෙන් දැනුවත් කිරීමට අද පැවති මාධ්‍ය හමුවේදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා සඳහන් කළේ මේ සම්බන්ධයෙන් නිවැරදි තොරතුරක් ලබා දෙන පුද්ගලයෙකුට රුපියල් දශලක්ෂයක මුදලක් ත්‍යාග කිරීමට පොලිස් දෙපාර්තමේන්තුව තීරණය කර ඇති බවයි. ඒ අනුව ඒ සම්බන්ධයෙන් තොරතුරක් වෙතොත් 077 47 84 648 යන දුරකථන අංකයෙන් කුරුණෑගල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජන්ත සමරකෝන් මහතාට දැනුම් දිය හැකියි. විශේෂයෙන්ම මෙම නිලධාරියා තමන්ගේ රාජකාරී කාලය තුල වීර වික්‍රමාන්විතව රාජකාරී කිරීමෙන් මියගිය නිලධාරියෙක් නිසා මොහු පොලිස් සැරයන් තනතුරට උසස් කිරීමට පොලිස්පතිතුමා තීරණය කර තිබෙනවා. ඒ අනුව ඒ අවශ්‍ය නිර්දේශ නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශය වෙත යවා තිබෙනවා. මේ ඝාතනය සම්බන්ධයෙන් අපි දැඩි ලෙස ඒ අපරාධකරුවන් පසුපස හඹා යාමට බලාපොරොත්තු වෙනවා. නීතියේ ප්‍රතිපාදන යටතේ ඔවුන්ට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට අපි පසුබට වෙන්නේ නැහැ. නිලැඳුම් ඇඳගත් පොලිස් නිලධාරීන් මේ ආකාරයට පැහැරගෙන ගොස් ඝාතනය කිරීමට තැත් කිරීම සැබවින්ම මේ අපරාධකරුවන් මේ රටේ නීතිය ආධිපත්‍යයට එල්ල කරපු අභියෝගයක්, පොලිසියට එල්ල කරපු අභියෝගයක්. අපි ඒ අභියෝගය බාර ගන්නවා. මේ සැකකරුවන් කෙසේ හෝ නීතිය ඉදිරියට ගෙනීමට අපි කටයුතු කරනවා. මේ සිද්ධියෙන් පස්සේ අපිට තාම නිසැකවම කියන්න බෑ. මීරිගම පොලිස් වසමේ වේවැල් දෙනිය ප්‍රදේශයේදී වෑන් රථයකින් පැමිණි පිරිසක් ඉන්ධන පිරවුමලක් කොල්ල කාලා තියෙනවා. 2යි කාලට විතර. ඒ කියන්නේ මේ සිද්ධිය වුණේ 1ට විතර, 2යි කාලට විතර. ඉතින් අපිට මේ සිද්ධි දෙක අතර සබඳතාවයක් තියනවද කියලා අපි විමර්ශනය කරගෙන යනවා. නමුත් අපිට තාම අවසාන නිගමනයකට එළවෙන්න බෑ. මේ පුද්ගලයින්මද මේ ස්ථානට පැමිණියේ මේක එකිනෙකට වෙනස් සිදුවීම් දෙකක්ද කියන කාරණය පිළිබඳව. මේ අතර පසුගියදා හම්බන්තොට ප්‍රදේශයේ ඇති වූ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන්ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාගෙන් මෙම මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු ප්‍රශ්න කර සිටියා. සිද්ධියේදී දැන් සමගියෙක් අත්අඩංගුවට ගත්තා. ඔව්. අරගෙන ඕන අපිට උදාහරණයක්. නමුත් අර සෙල්ලම් පිස්තෝලයක් අතේ තියාගෙන ඉන්නේ නගරාධිපතිතුමා අත්අඩංගුවට ගත්තේ නැත්තේ. ඔව්. හොඳ ප්‍රශ්නයක් ඔබතුමා ඇහුවේ. මේ හොඳ ප්‍රශ්නයක් ඒක. දැන් මේ සම්බන්ධ සම්පූර්ණ විමර්ශන බලතල නියෝජ්‍ය පොලිස්පති ගාමිණී මතුරත මහතාට පවර්ලා තියෙනවා. ඉතින් ඒ අත්අඩංගුවට ගැනීම සිදු කරන්නේ විමර්ශන නිලධාරියාගේ සාක්ෂි අභිමතය අනුව. ඉතින් ඔහු ඉදිරියේදී ඉතිරි කටයුතු කරයි. සහශ්‍ර සංවර්ධන දර්ශකයේ 2015 ඔබට යන තේමා කරගනිමින් 15 වෙනි ලෝක තරුණ සමුළුව මාගම් රුහුණුපුර ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී අද ආරම්භ වුණා. ඒ ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්.
ආසියාවේ ප්‍රථම වරට පැවැත්වෙන මෙවර ලෝක තරුණ සමුළුවේ සමාරම්භක අවස්ථාව වෙනුවෙන් රටවල් 169ක් නියෝජනය කරමින් ශ්‍රී ලංකාවට පැමිණ සිටින තරුණ තරුණියන් විශාල සංඛ්‍යාවක් මෙලෙස එක් වුණා. පැමිණි සියලු දෙනා වෙනුවෙන් ශ්‍රී ලාංකේය සංස්කෘතිය විදහා දැක්වෙන වෙස්මුහුණු ආකෘතියක්ද පිරිනැමීම විශේෂත්වයක්. අනතුරුව දෙස් විදෙස් මැති ඇමතිවරුන් සම්මන්ත්‍රණ ශාලාව වෙත පැමිණීම සිදු වුණා. මෙවර සමුළුවේ සමසභාපතිත්වය දරන යෞවන කටයුතු සහ නිපුණතා සංවර්ධන අමාත්‍ය ඩලස් පෙරුම මහතා මෙම අවස්ථාවට සහභාගී වී සිටියද සමසභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ජාතික ක්‍රීඩා තරගයක් හේතුවෙන් මෙම අවස්ථාවට සහභාගී වී සිටියේ නැහැ. ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමන්ගේ සහ ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මැතිණියගේ පැමිණීම සිදු වුණේ මෙලෙසින්. ලෝක තරුණ සමුළුවේ සමාරම්භක උළෙලේ ආරම්භය සටහන් වූයේ සම්ප්‍රදායානුකූලව පොල් තෙල් පහන් සෙලු දල්වා ජාතික ගීය ගායනා කිරීමෙන් අනතුරුවයි. ලෝක තරුණ සංවිධානය නියෝජනය කරන ශ්‍රී ලංකාවේ නියෝජිතවරියක වන ජයත්මා වික්‍රමනායක පැමිණි සියලු දෙනා මෙලෙස උණුසුම් අයුරින් පිළිගනු ලැබුවා. Welcome to the World Conference on Youth 2014. අනතුරු ඉදිරිපත් වූ ශ්‍රී ලංකාවේ දක්නට ලැබෙන සත්ව විවිධත්වයේ විදහාපාන නර්තනාංගය සමුළුවේ ආරම්භය වර්ණවත් කළා. නර්තනාංගයෙන් පසුව ජගත් මහලේකම්වරයා වෙනුවෙන් ඔහුගේ තරුණ කටයුතු පිළිබඳ නියෝජිත අහමඩ් අල් හෙන්ඩාවි සමුළුව ඇමතුවා. එහිදී ඔහු ජගත් මහලේකම්වරයාගේ පණිවුඩය සමුළුව වෙත ඉදිරිපත් කළා. Half of the world's poor and around 40% of the unemployed globally are young people. ගෝලීය වශයෙන් ගත්තහම දුප්පත් ජනතාවගෙන් 40%ක් තරුණ ජනතාව. එය විශ්වාස කළ නොහැකි නමුත් වසරකට මිලියන 70ක් පාසල් හැර යනවා. ඔවුන් රැකියා විරහිතව ජීවිතය අතරමංව සිටිනවා. ඒ වගේම HIV ආසාදිතයින්ගෙන් විශාල සංඛ්‍යාවක් තරුණ තරුණියන්. එවැනි දේ අපි මතක තබා ගත යුතුයි. තරුණ ප්‍රජාව කිසි විටකත් කිසිවෙකුගේ උදව් බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඔවුන් බලාපොරොත්තු වෙන්නේ ඔවුන් වෙනුවෙන් ආයෝජනයක් කර තිබීමයි. මේ ඓතිහාසික සම්දිස්ථානයේදී අපි ඒ සියල්ල වෙනුවෙන් කඩිනම් විසඳුම් අපේක්ෂා කළ නොහැකි වුවත් මින් මාස 16කට පසුවත් අපට හැකිනම් අපේ උරුමය යොදා යමක් සිදු කිරීමට එය ඉතාම වටිනවා. By our ability to help in shaping what will be agreed in New York 16 months from now. අනතුරුව සමුළුව ඇමතීමේ අවස්ථාව උදා කරගත්තේ මහා මණ්ඩල සභාපති ජෝන් විලියම් ඇෂ් මහතායි. එහිදී ඔහු කියා සිටියේ තරුණ ප්‍රජාව සිය අනාගතය වෙනුවෙන් යමක් සිදු කර ගැනීමට මේ අවස්ථාවක් කරගත යුතු බවයි. අනතුරුව ලෝක තරුණ සමුළුව වෙනුවෙන් නිර්මාණය වූ තේමා ගීතය වේදිකාව මත සජීව ලෙස ඉදිරිපත් කෙරුණා. ගීතයේ විශේෂත්වය වූයේ මෙවර සමුළුවේ සම සභාපති අමාත්‍ය ඩල සලහපෙරුම මහතා ගීතයේ පද රචකයා බවට පත්වීමයි. සොහොයුරු බලසේනා සිතමුනි දුබුදු වන්නට වැඩහිඳ යුද්ධ කරන වසවතුහා යුද්ධ වැද නොදීසම පිරිපත වැරුවද ඒ අනුහසින් ගෝදු දුරුවෙයි අද. සමුළුව නියෝජනය කරන තරුණ තරුණියන්ද මෙලෙස එම ප්‍රාසංගික අත්දැකීම ලබා ගත්තා. ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා සමුළුව ඇමතුවේ මෙම උණුසුම් සෞන්දර්යාත්මක අවස්ථාවෙන් අනතුරුවයි. The minds of youth are extremely sensitive to influence and can be easily misguided. තරුණ තරුණයන්ගේ සිත් ඊටම සංවේදී, ඊටම ලෙහෙසියෙන් නොමග යවිය හැකි. එය බොහෝ විට ත්‍රස්තවාදීන් සිය අවශ්‍යතා වෙනුවෙන් යොදා ගන්නවා. ඒ කියන්නේ තරුණ තරුණයන් නොමග යවලා ත්‍රස්තවාදීන් ඔවුන්ගේ ක්‍රියා සඳහා බඳව ගන්නවා. ශ්‍රී ලංකාව ත්‍රස්තවාදීන්ගෙන් එල්ල වුණු මේ අභියෝගයට මුහුණ දුන්නා. මම සෑහීමකට පත් වෙනවා. මේ ස්ථානයේ තරුණයින්ගේ අවශ්‍යතාවයන් ඉෂ්ට කිරීමට මහා මණ්ඩලයේ සභාපතිතුමා සිටීම පිළිබඳව, ඒ වගේම ජගත් මහලේකම්වරයාගේ නියෝජිතවරයාත් සිටිනවා. තරුණ අවශ්‍යතා පිළිබඳව එක්සත් ජාතීන්ට පැවසීමේ පණිවුඩකරු ලෙස ඔහු කටයුතු කරනවා. තාරුණ්‍යයට නිවැරදි අරමුණක් අවශ්‍යයි. ඒ අර්ථවත් දේ කිරීමට නිර්මාණාත්මක අර්ථවත් දේ හරහා අනාගතය අවබෝධාත්මක ලෙස ගොඩනැගිය හැකියි. To exploring new knowledge and preparing the world for the future.
without destroying the cultures. සංස්කෘතින් විනාශ නොකර සම්ප්‍රදායන් ආරක්ෂා කරගත යුතුයි අපි. මම දන්නවා ඔබ සියලු දෙනා Twitter සමාජ ජාලයේ ක්‍රියාකාරීන් බව. ඉතින් මම කැමතියි ඔබ සියලු දෙනාටම ආරාධනා කරන්න මා සමග එළඹෙන බ්‍රහස්පතින්දා 11:30ට Twitter හරහා සංවාදයකට එක්වන්න. I would like to invite you, all of you, to join me on Twitter for a discussion this Thursday at 11:30. පසුවේ ලැබී සංස්කෘතිකාංගය වෙනුවෙන් ලෝක තරුණ සමුළුව නියෝජනය කිරීම සඳහා පැමිණි තරුණ තරුණියන්ට සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයට පැමිණෙන අවස්ථාවේ ලබා දුන් වෙස්මුහුණු ආකෘතීන්ද ප්‍රයෝජනවත් වුණා. ඉන් සමුළුවේ සමාරම්භ කුලල නිමාවට පත් වූ අතර අනතුරුව සියලු තරුණ නායකයන් හට ජනාධිපතිතුමන් විසින් දිවා භෝජනය පිරිනමනු ලැබුවා. පසු සියලු දෙනා එක්ව සමූහ ඡායාරූපයකටද පෙනී සිට ඇති අතර රටවල් 169ක් නියෝජනය කරමින් නිවෙනට පැමිණ සිටින අමාත්‍යවරුන්ගේ සාකච්ඡාද අද පසරුවේ පවත්වා තිබෙනවා. ලෝක තරුණ සමුළුවේ ඉදිරි කටයුතු කොළඹදී සිදු කිරීමට නියමිතයි. සමුළුව අවසන් වන්නේ මැයි 10 වනදායි. රටට සාර්ථක ආයෝජකයින් ගෙන්වා ගැනීමට රජයේ අපොහොසත් වී ඇති බැවින් වර්තමානයේ රට තුළ ගැටලු රැසක් පැනනැගීමෙන් පවතින බව එක්සත් ජාතික පක්ෂය පවසනවා. එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරියල්ල මහතා අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මේ බව සඳහන් කළා. කලින් අවස්ථාවේ ක්‍රමෝපාය සංවර්ධන පනත ගෙනාපු වෙලාවේ එම පනතට පැකර් මහත්තයත් එක්ක ගිවිසුමක් අත්සන් කරලා තිබ්බා. ඒ ගිවිසුමේ කැසිනෝ අරින්න අයිතිය දීලා තිබ්බා කියලා. ඒක ප්‍රසිද්ධ රාජපක්ෂ මහත්තයා පාර්ලිමේන්තුවේ පිළිගත්තා තියෙනවා. ඒ ගිවිසුම යටතේ කැසිනෝ ආරම්භ කිරීමට අත්සන් කරලා තිබුණා නම් මේ පනත යටතේ ගිවිසුම අත්සන් කළා නැත්නම් ආණ්ඩුවට ඉඩක් තියෙනවා කැසිනෝ ආරම්භ කරන්න. මහානායකවරුන් ඉදිරිපත් කරපු ඉල්ලීම අහක දැම්මා. ඇත්ත වශයෙන්ම කැසිනෝ ආරම්භ කරන්නේ නැත්නම් රජයට එම ඉල්ලීම පිළිගන්න තිබුණා. මම තමුන්නාන්සලාට කියනවා අපේ රටේ ඉතිහාසය දිහා බලනකොට සිංහල රජ කාලේ ඉඳලා ගරුතර මහා සංඝරත්නයේ ඒ වගේම මහානායක ස්වාමින් වහන්සේලාගේ අවවාද උපදෙස් පිළිනො ගන්නා රජයක ආයුෂ කෙටි කියන එක මම මේ වෙලාවේ කියනවා. ඇයි මේ රජයට මේ වගේ අය ලංකාවට ගේන්න ඕමන? රජයට අවශ්‍ය ආයෝජන ලැබුණේ නැහැ. යුද්ධය අවසන් කෙරුවට මේ රටේ අද ජාත්‍යන්තර වශයෙන් අවනීතිය කේන්ද්‍රස්ථානයටපත් වෙලා. අවනීතිය තියෙන රටකට ආයෝජකයෙ එන්නේ නැහැ. අර හොඳ ආයෝජකයෙ එන්නේ නැති නිසා ආණ්ඩුව උත්සාහ කරනවා කළු සල්ලි වැය කරන ආයෝජකයෙක් ගෙන්න ගන්න. සම සෞඛ්‍ය උපාධියේ අධ්‍යයන කාල සීමාව අඩු නොකරන ලෙස ඉල්ලමින් විශ්වවිද්‍යාල සිසුන් ආරම්භ කර ඇති උපවාසයට සහයෝගය පළ කිරීමේ උද්ඝෝෂණයක් අද පැවැත්වුණා. ඒ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කමිෂන් සභාව ඉදිරිපිටදී. මෙලෙස උද්ඝෝෂණය නිරත වුණේ සිව් අවුරුදු සම සෞඛ්‍ය උපාධිධාරීන් පිරිසක්. මෙහිදී ඔවුන් අවධාරණය කළේ තමන් ලබාගත් සිව් අවුරුදු උපාධියේ කාල සීමාව කප්පාදු කිරීමකින් තොරව දැනට අධ්‍යාපනය ලබමින් සිටින සිසුන්ටද ලබා දිය යුතු බවයි. මෙම උද්ඝෝෂණයට මේ වන විට වැඩවර්ජනයේ නිරතව සිටින පරිපූර්ණක වෛද්‍ය සේවා ඒකාබද්ධ බල මණ්ඩලයේ පිරිසක්ද එක්ව සිටියා. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ක්‍රියාකලාපය පිළිබඳව අද පාර්ලිමේන්තුවේ අවධානය යොමු වුණා. ඒ ස්ථාවර නියෝග 23 දෙක යටතේ ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා යොමු කළ ප්‍රශ්නයක් සමගය. මේ වන විට සමසෞඛ්‍ය උපාධි සිව් අවුරුදු පාඨමාලා විවෘත විශ්වවිද්‍යාල මගින්නා කොතලාවල ආරක්ෂක විද්‍යාපීඨය මගින් මුදලට ලබාගත හැකියාවක් තිබෙනවා. ගරු කතානායකතුමනි මේ ආයතන දෙක මේක අවුරුදු 4 පාඨමාලාවක් තිබෙනවා. දැන් අනිත් විශ්වවිද්‍යාලවල අවුරුදු 4 කරන්න දෙන්නේ නැහැ මේ වැඩවසම්මාදී සංවිධාන කීපය. පේරාදෙණිය ඇතුළු ඉහතකී විශ්වවිද්‍යාලවල සමසෞඛ්‍ය උපාධි පාඨමාලා වසර 3 දක්වා අඩු කිරීමට බලපෑම් කරන සෞඛ්‍ය සේවයේ පාර්ශවය එම සිව් අවුරුදු පාඨමාලාව මුදලට විකිණීම ගැන මුනිවත රැකීම පුදුමයකට කරුණා. පේරාදෙණිය සමසෞඛ්‍ය පීඨයේ සිසුන්ට හැර අනෙක් විශ්වවිද්‍යාලවල එම පාඨමාලාව හදාරන සිසුන්ට රජයේ රෝහල්වල සායනික පුහුණුව සඳහා ගැටලු පැන නැගී නැති බවද සඳහන් කළ යුතුයි. මෙම තත්ත්වය තුළ පැන නැගෙන පහත ගැටලු වලට සෞඛ්‍ය අමාත්‍යතුමත් උසස් අධ්‍යාපන අමාත්‍යවරයාත් වෙනම මෙම සභාව වමුවේ පිළිතුරු ලබා දෙනු ඇතම අපේක්ෂා කරනවා. උසස් අධ්‍යාපන අමාත්‍යවරයාගෙන් මම මෙහෙම අහනවා. 1. සමසෞඛ්‍ය විද්‍යා පාඨමාලාව වසර 4ක කාලයක් සඳහා නිර්දේශ කරනු ලැබුවේ කවර විද්වත් මණ්ඩලයක් විසින්ද? එම පාඨමාලාව 3 අවුරුදු පාඨමාලාවක් දක්වා කප්පාදු කිරීමට තීරණය කළේ කවර විද්වත් මණ්ඩලයක් විසින්ද? මෙම පාඨමාලා කප්පාදු නිසා සමසෞඛ්‍ය උපාධිය හදාරන සිසුන්ට අසාධාරණයක් සිදු ඇති බව පිළිගන්නේ.
ඒ වගේම සෞඛ්‍ය අමාත්‍යවරුන් මම දැනගන්න කැමතියි. සම සෞඛ්‍ය සිසුන් සඳහා රජයේ රෝහල්වල සායනික පුහුණුව ලබා දීමට විරුද්ධ පාර්ශ්වයන් කවරේද? 3 සම සෞඛ්‍ය පාඨමාලාවන් සිව්වසරක පාඨමාලාවක් විතු බව පිළිගන්නේද? අපි දන්නවා ඔබතුමා කියනවා වගේම මේ ශිෂ්‍යයන් දැන්ට ස්ථාන 4ක දීර්ඝ කාලයක් මේ වෙනුවෙන් සටනක නිරත වෙලා තිබෙනවා. අංක 1 වර්ෂ 2004 දී සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉල්ලීම පරිදි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් වර්ෂ 4ක කාල සීමාවකින් යුත් සම සෞඛ්‍යවේදී උපාධි පාඨමාලාව ආරම්භ කරන ලදී. එම පාඨමාලාව 3 අවුරුදු පාරමක් දක්වා කප්පාදු කිරීමට තීරණය කළේ සම සෞඛ්‍ය පාඨමාලාව සම්බන්ධයෙන් සායනික පුහුණුව ලබා දීමේදී සම සෞඛ්‍ය ශිෂ්‍යයන්ට නොයෙකුත් රෝහල්වල සිදු අපහසුතාවයන්ට මුහුණ දීමට සිදුවිය. ඉහත වාතාවරණීය අර්ථයේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පාලක සභාව විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ හමුවේ මූලික අයිතිවාසිකම් නඩුවක් 2008 වර්ෂයේදී ගොනු කෙරුවා. මීට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු තීන්දුවක් තියෙනවා. මින් ඉදිරියට සම සෞඛ්‍ය විද්‍යාවේදී උපාධිය සඳහා සිසුන් බඳවා ගන්නේ නම් එය සිදුවිය යුත්තේ රජයේ වයල් නිලධාරීන්ගේ සංගමය ඇතුළු අදාළ ඉහත පාර්ශ්වයන් සමග සාකච්ඡා කිරීමෙන් අනුතුරුවයි කියන එක. පොදු එකඟතාවයකට එන්න බැරුණා. මොකද GMO එක තමයි තදබල ලෙසම ඒක අන්තයක හිටියා. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට මේක වෘත්තීමේ සංගමය. ඒකටද මොකද්ද තියෙන අයිතිය? මේ ප්‍රතිපත්තියේ තීරණ ප්‍රශ්න කරන්න. ඒ නිසා අසීමිත බලයක් සහිත මේ සංවිධානය විසින් තමයි ගරු කතානායකතුමා මේ ප්‍රශ්නේ කරන අතිශය අසාධාරණයි මේ සංගමයේ මේ මැදිහත් වීම. ඔබතුමා පැහැදිලිව දන්නවා ඔය ඊට සමානව සෞඛ්‍ය අමාත්‍යාංශයේ යම් අණ්ඩායම් අතර මේ වෙලටත් ඇතිලා තියෙන උද්ගත වෙලා තියෙන තත්ත්වයන්. වෛද්‍ය වෘත්තිකයන් ගැන කතා කරනකොට අපිට සාමාන්‍යයෙන් වෙනත් ඕනම සංවිධානයක් අභිභවා දැඩි තීන්දුව ගත හැකිව තිබුණා. GMO එක වැනි සංවිධානයකට එවැනි දැඩි තීන්දුව ගැනීමේ අපහසුතාවයක් තියෙන ඒ තුලින් මහා ව්‍යසනයක් ඇති වෙන්න ඉඩ තියෙන නිසා. ඒ නැතුව මේ කැමැත්තෙන් නෙමෙයි අපි කිසිම අකමැත්තක් නැහැ මේ අධ්‍යාපන අමාත්‍යාංශ වැඩකුත් නැහැ මේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයක් තමයි මේ සියල්ල තීරණය කරන්නේ. ඒක වෙන්නේ කොහොමද රටක? වෛද්‍යවරුන් වෙන්න ඉන්න අය ඒ වගේම අනිකුත් එහා සමාන උපාධි ලබන්න ඉන්න අයට ප්‍රායෝගිකව පුහුණුව දෙන්නේ වෛද්‍යවරුන්නේ. අපි නෙමෙයිනේ අපි. නමුත් ඔබතුමා කියන විදිහට වරාය යම් කිසි වැඩ වර්ජනයක් වුණොත් සමාජයට යුද හමුදාව දාන්න පුළුවන් නැත්නම් වෙනත් අය දාලා පුළුවන් කරගෙන යන්න. මේකේක කරන්න බෑනේ. මෙන්න මේ தත්ත්වය තේරුම් ගන්න. නැත්නම් මේ අහිතක් නෑ අපි. රට හොල්ලන්න පුළුවන්. රට සෞඛ්‍ය සේවා අකර්මණ්‍ය කරන්න පුළුවන් පාර්ශ්වය. ඒකයි අපිට තියෙන ගැටලුව. ඔබටත් මටත් ඉතින් ස්පිතාලේ යන්න උනොත් එහෙම ඒකට මුහුණ දෙන්න වෙනවා. මොකද අපි දන්නවා වටිනාකම උපාධියක තිබිය යුතු වටිනාකම ලැබෙන්න නම් ඒකට අවශ්‍ය වර්ෂ ගාන සම්පූර්ණ කරලා වුණොත් තමයි ගුණාත්මක වටිනාකම ලැබෙන්නේ. උසස් අධ්‍යාපන අමාත්‍යවරයාත් පිළිගනු ලබනවා මේ සිව් අවුරුදු පාඨමාලාවක් විය යුතුයි කියලා. සෞඛ්‍ය අමාත්‍යතුමා නම් කියන අත්‍යවශ්‍ය නොවේ කියලා. ඒකම රින්ගන්න දෙපයි. එතුමගේ බෙල්ල බේරගන්න. මේ උසස් අධ්‍යාපන අමාත්‍යවරයාටත් සෞඛ්‍ය අමාත්‍යවරයාටත් ඔවුන්ගේ ප්‍රතිපත්ති සම්පාදකයින් මේ පාර්ලිමේන්තුව මේ අපි ඔක්කොම අභිභවා යන බලයක් තිබෙනවා. දැන් අපිට සිද්ධ වෙලා තියෙන දේ තමයි මේ යම් අධිකාරිය සහිත සංවිධානයක හේතු කොටගෙන මේක මේ අවුරුදු 3 අඩු කරා. ඒකේ තියෙන හාස්‍යම ජනක කරුණ ගරු කතානායකතුමනි කොතලාවල ආරක්ෂක පීඨය අවුරුදු 4 කරනකොට මේගොල්ලෝ මුනිමත රකින්නවා. විවෘත විශ්වවිද්‍යාලයට කතා කරන්න යන්නේ ඒකේ පාඨමාලාව අවුරුදු 4යි. ඒකේ මුදලටනේ දෙන්නේ. ඒගොල්ලන්ට ප්‍රතිපත්තියක් තියෙනවා නම් එහෙනම් කොතලාවල ආරක්ෂක පීඨයට කියන්නේ අවුරුදු 4 නම් අපි සායනික පුහුණුව දෙන්නේ නැහැ කියන්නේ. දැන් කියපිටද දැන් මෙතුමා කියවනේ සෞඛ්‍ය අමාත්‍යතුමා ඉල්ලන ඕන තැන. හැබැයි අරගොල්ලෝ යවන්න ඕන කුරුණෑගලට මත් ඒක මොකද්ද මේ වෙලා තියෙන්නේ? ඒ නිසා මම ගරු ඇමතුමාට කියන්නේ සෞඛ්‍ය අමාත්‍යතුමාට කියලා වැඩක් නැහැ. එතුමා දගලට පේන මේක අහන්නවත් සූදානම් නැති බව. ගරු ඇමතුමා මේක අපි මැදිහත්වල විසඳිය යුතුයි. පාර්ලිමේන්තුවේ අපි පක්ෂ ඔක්කොම නියෝජනය කරන කමිටුවක් හදලා ඔබතුමාට මට තේරෙන්නේ කරන්න පුළුවන්ද කියලා. අපි එකතු වෙලා මේ ප්‍රශ්නේ ඉක්මනින්ම විසඳමු. අනුකුමාර දිසානායක මැතිතුමා යෝජනා කරා වගේ දැන් මේක මේ මට්ටමින් විසඳෙන්නේ නැති නිසාත් පාර්ලිමේන්තුව විදියට රාජ්‍ය පරිපාලනය පිළිබඳව මතුවලා තියෙන කාරණා ගැන අපිට තියෙන අධීක්ෂණ බලය අනුව අපි විශේෂ කමිටුවක් මේ පිළිබඳව පත් කරලා ඒ කමිටුව ඉදිරියට අදාළ පාර්ශ්වය කැඳවලා පාර්ලිමේන්තුව තුල සාකච්ඡාවක් කරලා මේ කාරණේ විසඳීම සුසුයි කියලා මම යෝජනා කරනවා. ගරු අනුර දිසානායක මන්තුමාගේ යෝජනාව බොහොම හොඳයි. මෙවැනි අවස්ථාවකදී පාර්ලිමේන්තුවම රැස් වෙලා පාර්ලිමේන්තුවේ කමිටුවක් මගින් මේ ප්‍රශ්න වලට මැදිහත් වීම බොහොම හොඳයි. දේශීය පුවත් වලින් දැන් කෙටි විරාමයක්. යලිත් දේශීය පුවත්. වරප්‍රසාද ලබා දෙන ආණ්ඩුවක් පෙරලා වරප්‍රසාද ලබා ගැනීමට උත්සාහ දරන්නේ නම් එය හාස්‍යයට කරුණක් බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා පවසනවා. ජාත්‍යන්තර පවුල් සෞඛ්‍ය සේවා දින සැවරුම් උත්සවයට එක්වෙමින් ජනාධිපතිතුමා මේ බව අවධාරණය කළා. මේ අතර ජනාධිපතිතුමා ඊජේ පසුරුවේ පැවති 2014 දැයටිකිර ප්‍රදර්ශනය පිළිබඳ වූ සාකච්ඡාවකටද සහභාගී වුණා.
2014 දැයට කිරුළ ජාතික සංවර්ධන ප්‍රදර්ශනය පිළිබඳව විමසා බැලීම සහ ඊට දායක වූ පාර්ශවයන් ඇගයීමත් 2015 දැයට කිරුළ ජාතික සංවර්ධන ප්‍රදර්ශනය පිළිබඳ විමසා බැලීමත් ඊයේ පස්වරුවේ සිදු වුණේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්. ඒ ජනාධිපති කාර්යාලයේදී මෙහිදී 2014 වසරේ දැයට කිරුළ ජාතික සංවර්ධන ප්‍රදර්ශනයේ ජයග්‍රාහී ආයතන වලට සම්මාන සහ සහතිකපත් ප්‍රදානය කිරීම ජනාධිපතිතුමා අතින් සිදු වුණා. හොඳම ප්‍රදර්ශන කුටියට හිමි සම්මානය පොල් සංවර්ධන අමාත්‍යාංශය හිමි කරගත් අතර දෙවන ස්ථානයේ නාවික හමුදාවත් තෙවැනි ස්ථානය යුද හමුදාවත් හිමි කරගත්තා. මෙහිදී ලබන වසරේ දැයට කිරුළ ජාතික සංවර්ධන ප්‍රදර්ශනය රුහුණු විශ්වවිද්‍යාල භූමිය තුල පැවැත්වීමට තීරණය කර තිබෙනවා. ඉන් අනතුරුව ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා ජාත්‍යන්තර පෞල් සෞඛ්‍ය සේවා දින සමරන උත්සවයට සහභාගී වුණා. මෙම උත්සවය පැවැත්වුණේ රත්මලානේදී. මෙහිදී පෞල් සෞඛ්‍ය සේවා නිල වෙබ් අඩවි විවෘත කිරීමද පෞල් සෞඛ්‍ය සේවාව වෙනුවෙන් සුවිශේෂී මෙහෙවරක් ඉටු කළ අය වෙනුවෙන් සම්මාන ප්‍රදානය කිරීමද ජනාධිපතිතුමා අතින් සිදු වුණා. මෙහිදී පැමිණ සිටි පිරිස අමතමින් ජනාධිපතිතුමාව ධාරණය කර සිටියේ වරප්‍රසාද ලබා දෙන ආණ්ඩුවක් පෙරලා වරප්‍රසාද ලබා ගැනීමට ඇතමුන් උත්සාහ දරනවා නම් එය හාස්‍යයට කරුණක් බවයි. මොන තමන්ගේ වෘත්තිමය ප්‍රශ්නයක් නිසා අහිංසක ලෙඩ්ඩු අහිංසක මිනිස්සු බිල්ලට ගන්න පුළුවන් කමක් නැහැ. අහිංසක දරුවෝ බිල්ලට ගන්න පුළුවන් කමක් නැහැ. ඒක කොයි වෙලාවකවත් කොයි සමාජයවත් පිළිගන්න සූදානමක් නැහැ. ඒක බරපතල අපරාධයක් වශයෙන් දකිනවා. අද නොයෙක් බලවේග තියෙනවා. රටේ සංවර්ධනය ඇති වෙලා තියෙනවා. ඉතින් මේවා දැක්කම මේවා කඩාකප්පල් කරන්න මේ රජයන් පෙරලන්න රට අස්ථාවර කරන්න රටවල් වලට ගිහිල්ලා පාවා දෙන්න පුළුවන් සමහරව ඉන්නවා. එයාගේ පරිසම් වෙනවා. අපි දන්නවා ප්‍රගතිශීලී ආණ්ඩු පෙරලපු ඉතිහාසය. ඒක ඉඩ දෙන්න පුළුවන් කමක්. තියෙනෝනේ පළගත් අතු නසා පළකන්න වුන් විලසා කියලා. ඒ කියන්නේ ගෙඩි හැදෙන අතු වනසලා ගෙඩි කන එක හොඳ දෙයක් නෙවෙයි කියලා. ඒ වගේ ආණ්ඩුවක්. ඒක නිසා මේ ආණ්ඩුව වරප්‍රසාද ලබා දෙන ආණ්ඩුවක් විනාශ කරන්න හදලා වරප්‍රසාද ලබා ගන්න සූදානම් වෙනවා නම් ඒක පළගත් අතු නසා ගෙඩි කනවා වගේ වැඩක් කියලා තමයි අපි දකින්නේ. පොතුහැර දුම්රිය අනතුර සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි විනිසුරුවරයෙකු පත් කිරීමට නියමිත බව ප්‍රවාහන අමාත්‍ය කුමාර වෙල්ගම මහතා පවසනවා. අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අමාත්‍යවරයා ප්‍රකාශ කළේ මෙම සිද්ධියට වගකිව යුතු පුද්ගලයන්ගේ තරාතිරම හෝ පක්ෂයේ නොබලා නිසි දඬුවම් ලබා දෙන බවයි. දැන් සාමාන්‍ය මේ වගේ ඇක්සිඩන්ට් එකක් වුණාම අපි දුම්රිය දෙපාර්තමේන්තුවේ පරීක්ෂණයක් පවත්වනවා. ඊට අමතරව අපි මේක පොලිස්පතිතුමාටත් දැනුම් දීලා තියෙනවා. මේ තුවාල වෙච්ච හැම කෙනෙකුට වන්දි ඉල්ලන්න පුළුවන්. ඒතර වන්දි ඉල්ලුවම අපි වන්දි ගෙවන්න ඕන. එතෙන්දී අපි පොලිසියට මැදිහත් වෙන්න කිව්වා. මේ පිළිබඳව පරීක්ෂණයක් පවත්වලා ඒගොල්ලන්ගේ පරීක්ෂණයක් කරමගෙන යන්න. ඊට අමතරව මම ඊයේ අතිගරු ජනාධිපතිතුමා මුණ ගැහුණා. ඒ අවස්ථාවේදී මම මේ ගැන කියනකොට එතුමා මට ප්‍රකාශනය කරා. එතුමා ඒ වෙලෙම ජනාධිපති ලේකම්තුමාට උපදෙස් දුන්නා. අමාත්‍යාංශයේ ස්වාධීන විනිසුරුවරයෙක් කියන්නේ විශ්‍රාමික විනිසුරුවරයෙකුට දෙනවට වැඩිය එතුමා යෝජනා කරලා එතුමා කිව්වා විනිසුරුවරයෙක් ජනාධිපති ලේකම් කාර්යාලයෙන් පත් කරන්න කියලා මේ සම්බන්ධව පරීක්ෂණයක් පවත්වනවා. ඉතින් මම හිතනවා දැන් ඒක අදපත් කරයි. මේ අනතුර දැක්ක ඕන කෙනෙකුට පේනවා අධික වේගයකින් ඇවිල්ලා මේක හැපිලා තියෙනවා. මේ හැපිලා තියෙන්නේ දුම්රිය ස්ථානයක. මග නෙවෙයි. මෙන්න මේක අපි සැලකිල්ලට ගන්න ඕන. ඉතින් මේක මම සඳහනක් විතරයි කරේ. මොකද මේ වේගයන් පිළිබඳ සහ මේ තිරිංග අයදුම් කරපු ස්ථානයේ පිළිබඳ සියලු දේ අනාවරණය වෙයි අපේ ඉන්ක්වයරි එකේ. මොකද අපිට සාධකයක් තියෙනවා දුම්රිය ඇතුලේ තියෙනවා බ්ලැක් බොක්ස් එකක්. මම ඒක ප්‍රසිද්ධිය කියන්නේ නැහැ. ඒක ඉන්ක්වයරි එකට බාධාවක් වෙන්න පුළුවන් නිසා. මේ බ්ලැක් බොක්ස් එකෙන් පැහැදිලිව පේනිය යනවා මේක ආපු වේගය මොකද්ද? කොයි වෙලාවෙද තිරිංග එදුවේ? තිරිංග වැදුනද? මේක වැදිච්ච වේගය මොකද්ද? ඉතින් ඒ කාරණා අනුව බරපතල අනතුරක් ඇති වෙලා තියෙන තත්ත්වයක් මෙතන නිර්මාණය වෙලා තියෙනවා. හැබැයි මෙතනදී අපි දුම්රිය සේවකයන්ගෙනුත් ඉල්ලා සිටිනවා මේක. අපි කාගේ අතුනොත් වැරදි වෙන්න පුළුවන්. හැබැයි වැරදි නිවැරදි වෙන්න ඕන. ජනතාවගේ සුභසිද්ධිය සඳහා අවංකව වැරදිකාරය හඳුනාගත්තට පස්සේ එයා වෙනුවෙන් පෙනී නොසිටිය යුතුයි. ඕනම පුජ්‍යලෙ. නිසා මම මේ අභියාචනය කරන්නේ සියලුම දුම්රිය සේවකයන්ගෙන් මෙතනදී වරදකාරව ආරක්ෂා කරන්න උත්සාහ කරන්න එපා. කීර්ති නාමය රැකගන්න. රිය අනතුරක් සිදුකොට පලා ගොස් කිසිදු පුද්ගලයෙකුට නිදැල්ලේ සිටීමට අවස්ථාවක් හිමි නොවන බව පොලිසිය පවසනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා සඳහන් කළේ පසුගිය දිනක රිය අනතුරක් සිදු කර පලා ගිය රියදුරුක පිළිබඳ විමර්ශනයක තතු හෙළි කරමින්. මේ පසුගිය අප්‍රේල් 27 වනදා අලුයම 4:15ට කොළඹ පිටකොටුව ගුණසිංහපුර ප්‍රදේශයේ සිදු වූ අනතුරක්.
මෙලෙස අනතුරට ලක් වුණේ වයස අවුරුදු 27ක් වන මුස්ලිම් ජාතික ගැමිණි මාතාවක්. ඇය සිය ස්වාමි පුරුෂයා සමග නුවර පූජාපිටිය ප්‍රදේශයට ගමන් කිරීම සඳහා පිටකොටුව ප්‍රදේශයට පැමිණ තිබුණා. එම අවස්ථාවේදී ඇය මෙම අනතුරට මුහුණ පෑවේ. දැන් මේ සිද්ධියේදී ඒ පුරුෂයා විසින් එක අංකයක් ලබා දුන්නා. ඒ අංකය දිහා බලනකොට මෝටර් ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුවෙන් හොයාගත්තේ කාර් එකක් ඒක. ඒක ජීප් එකක් නෙමෙයි. නමුත් මේ නිලධාරීන් කොළඹ පිටකොටුවේ ඉඳලා හැම CCTV කැමරාවක්ම පරීක්ෂා කරමින් ඒ දත්ත හොයාගෙන මේ හප්පලා පලා ගිය පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට හැකියාවක් ලැබුණා. ඔහු කොළඹ ප්‍රධානතම පුද්ගලික රෝහලක අධ්‍යක්ෂකවරයෙක් හැටියට කටයුතු කරන පුද්ගලයෙක්. හැබැයි මේ රියානතුරු කරපු විගසම එදිනම ඔහු පලා ගොස් තිබුණා ලංකාවෙන්. දැනට විදේශ රටකට සිංගප්පූරුවට පිටව ගොස් ඇති බවට අනාවරණය වෙලා තියෙනවා. මේ ජීප් රථය අපි හොයාගත්තා. ඊයේ රජයේ රස පරීක්ෂකවරයා විසින් මේක පරීක්ෂා කළා. පරීක්ෂා කරලා මේ කාන්තාව හප්පලගේ ජීප් රථයේ බවට විවිධ සාක්ෂි සොයාගනු ලැබුවා. අපි බලාපොරොත්තු වෙනවා ඔහු පිළිබඳව ජාත්‍යන්තර පොලිසිය මගින් රතු නිවේදනයක් ලබා ගැනීමට මේ පුද්ගලයා සම්බන්ධයෙන්. කවුරු හරි හිතනවා නම් මේ වගේ හප්පලා පලා යන්න මේ අපේ තියෙන කැමරා පද්ධතියත් එක්ක අපි තාම ශක්තිමත් දැන් එහෙම හප්පලා පලා යන්න බෑ කොළඹ නගරය තුල. දැන් පුවත්පත් විපරම. මව්බිම නව ජාතික ප්‍රතිපත්තියක් නොහැඳුවොත් ආණ්ඩුවෙන් එලියට බහිනවා විමල්. ජනපති අපේක්ෂකත්වයට රොනිල් ජෝසප් ගැටුමක්. නයිට් ක්ලබ් එකේ හමුවීම ගැන හිරුනිකා කතා කරයි. කැසිනෝ රජයි චැනල් 9 ලෝකයි ඕස්ට්‍රේලියාවේ මහපාරේ ගුටිකෙලියක ගැටුමට හේතුව ජනප්‍රිය නීලියක්. මාදම්පෙට මාළු වැටේ ඥානසාර හාමුදුරු අපමත මුදා හැරෙති. අරලගන්විලට පිටසක් වලින් යලිත් පාෂාණ වැටේ. මුලිතෙව්වල බෝම්බ පුපුරයි විදුලිය හෙට උද්ඝෝෂණයේ. ලක්බිම පුවත්පත හම්බන්තොට ප්‍රහාරය එජාප මන්ත්‍රීන්ට පහර දුන් සැකකරුවන් 4ක් අල්ලයි. ආණ්ඩුව වෙනස් නොවුනොත් යන්න උනත් සූදානම් විමල්. කොළඹ නියෝජ්‍ය පොලිස්පති තනතුරේ වෙනසක් ළඟදීම. සූතිකා පුහුණුව ගැන පැහැදිලි ප්‍රකාශයක් ඕනෑ. රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය බොදුබල සේනා මහලේකම් හිමි ඇතුළු පිරිසට ඇප නව යුද හමුදා රෝහල ජනපති අතින් විවෘත කෙරේ. අරලගන්විල කුඹුරක ආකාශ වස්තු කොටස්. දිවයින පුවත්පත හම්බන්තොට 4ක් අත්අඩංගුවට නගරාධිපති අතුරුදන්. නර්ස් ලෙඩේ සුවවේ නමුත් කුරුණෑගල හෙදියෝ වර්ජනය අත්හල නර්ස්ලා තර්ජන මැද වැඩට ඇති. ආරක්ෂාවට පොලිස් මුර අපේ න්‍යායපත්‍රයට නැතිනම් සන්ධානය සමග අපි නෑ. ඇමති විමල් වීරවංශ ජාතික නිදහස් පෙරමුණු සමුළුව අමතමින් කියයි. වැසි සුළං අකුණු නායම් නිසා මරණ 3යි. අදත් මහ වැසි ප්‍රධාන ජලාශවල ජල මට්ටම ඉහළට. කැසිනෝ රජා මහපාරේ ගහගනි. විග්නේශ්වරන් රෝහලේ බස්නාහිර පළමු ශ්‍රේණියේ පුරප්පාඩු 400ක් තාමත් හිස්. ලංකාදීප වර්ජනය 3 වැනි දිනටත් අපි අද වැඩට එනවා. රත්නප්‍රියගේ සංගමය කියයි හෙදියන් සවස වැඩට ආවා. මුරුත්තෙට්ටුවේ හිමියෝ කියති. ආණ්ඩුවේ ප්‍රශ්න තැන තැන කතා කිරීම අනුමත කරන්න බෑ ජනපති කියයි. හදිසි මහ ඡන්දයකට ආණ්ඩුව සැරසී. ජේම්ස් පැකර් ගුටි කෙලියක. දිනමින පුවත්පත මාස 4ක් තුල වැටලීම් 21000ක් වෙළඳුන් 8340කට නඩු. පාරිභෝගික අධිකාරිය කෝටි 23ක් උපයයි. රණවිරු රෝහල ජනපති අතින් විවෘත වෙයි. 15 වැනි ලෝක තරුණ සමුළුව ජනපති ප්‍රධානත්වයෙන් අද ආරම්භෙයි. හෙද වර්ජනය අවසන්. මීළඟ දැයට කිරුළ රුහුණු සරසවි පරිශ්‍රේ. දැන් ලෝවට පුවත් කිහිපයක් කෙටියෙන්. නයිජීරියානු පාසල් ශිෂ්‍යාවන් 200කට අධික සංඛ්‍යාවක් සාහසික ලෙස ඉස්ලාමීය සටන්කරුවන් පැහැරගෙන යාම ඇමරිකාව හෙලා දැක ඇතැයි අද විදේශ වාර්තා පැවසුවා. පැහැරගත් දැරියන් අලෙවි කරන බවට බොකෝ හරාම් නම් ඉස්ලාමීය කැරලිකරුවන් කළ ප්‍රකාශයක් ඇතුළත් වීඩියෝ පටයක් නිකුත් වීමත් සමග ඇමරිකාව පවසා ඇත්තේ දැරියන් බේරා ගැනීමට ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ සහයෝගය ලබා දෙන බවයි. යුක්‍රේනයේ ස්ලෝවියන්ස් නගරයේදී එල්ල වූ වෙඩි ප්‍රහාරයකින් යුක්‍රේන සෙබළුන් සිව් දෙනෙකු මිය ගොස් තිබෙනවා. හෙලිකොප්ටරයක සිට රුසියානු හමුදා විසින් මෙම ප්‍රහාරය එල්ල කර ඇතැයි වාර්තා වනවා.
මුහුදුපත්තුව දකුණු කොරියානු නෞකාවේ ගවේෂණ කටයුතු වල නිරතව සිටි කිමුතුම්කරුවෙකු මිය ගොස් තිබෙනවා. 53 හැවිරිදි පුද්ගලයෙකු වන ඔහු සිහිය නොමැතිවීම හේතුවෙන් රෝහල්ගත කිරීමෙන් අනතුරුව මිය ගොස් ඇතැයි විදෙස් වාර්තා පවසනවා. ශ්‍රී ලංකා අයර්ලන්ත පළමු එක් දින ක්‍රිකට් තරගය මේ වන විට ඩබ්ලින්හිදී පැවැත්වෙනවා. කාසිය වසයේ දිනු අයර්ලන්තයේ ආරාධනෙන් පිටියට පිවිසී ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවර 50 අවසානයේ කඩුළු 8ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 219ක්. නුවන් කුලසේකර නොදවී ලකුණු 42යි. අද නිමිති සියත ටීවී ප්‍රවෘත්ති විකාශය මෙතකින් නිමාවට පත් වෙනවා. හමු යලිත රාත්‍රී 7:30ට. සුබ රාත්‍රියක්.